හරි ළමයි මේ 2012 පේපර් එක 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට තමයි Python ප්‍රශ්න තියෙන්නේ. 19යි 20යි විතරයි මෙතනදී. ඊට පස්සේ මම හිතන්නේ වෙන තැනකින් නැවත පටන් ගැනීමක් කරන්න. කමන්නේ. අපි එතනටත් යමු. එතන alright මෙතන 43 වෙනි ප්‍රශ්නේ ඉඳලා හරි. අපි 19යි 20යි ටක් ගාලා විසඳගෙන යන්න බලන්න. 19ට අදාළ උත්තරේ මොකද්ද? විනාඩියෙන් කියන්න පුළුවන් උත්තරේ. විනාඩි නෙවෙයි තප්පරෙන් කියන්න පුළුවන් උත්තරේ. 10 මොඩියුලස් 3. ඔව් හිමත් ඔය උත්තරේද දැම්මේ නැත්නම් ප්‍රශ්නාංකෙත් දැම්මේ? ඔව් ඔව් හරි අනිත් අය 10 මොඩියුලස් 3 කියන එකේ ප්‍රතිඵලය මොකක්ද? ඔව් ළමයි දැන් පොතට එරලා හරි බලන්න ළමයි ඔපරේටර් එක මොකක්ද කියලා. මට උත්තරේ අංකේ දාන්න උත්තරේ දාන්න එපා. ඔව් හරි. රිද්ම හරි. අනිත් අය මාහිත් උත්තරේ අංකේ වැරදි. ඔය උත්තරේ අංකේ මට ඕනේ මෙවන් හරි උත්තරේ right 10 මොඩියුලස් 3 කියලා කියන්නේ මොකද්ද ළමයි? ඉන්දුවරි හරි උත්තරේ හරි right මොඩියුලස් එකෙන් කරන්නේ බෙදලා ඉතිරි අගය තමයි යා නිරූපණය කරන්නේ. ඒ කියන්නේ 10 3ෙන් බෙදුවම ඉතුරු අගය තමයි 10 percentage 3 කියලා තිබ්බොත් ඔයගලන්ට උත්තරේ හම්බෙන්නේ හරි චමත්. ඒකට උත්තරේ එන්නේ දෙවෙනි එක 10 3ෙන් බෙදුවම 3යි ඉතිරි 1යි. ඒතර ඉතිරි 1 කියන එක තමයි ඔයගලන්ට හම්බෙන්නේ. එතකොට 2 කියන එක තමයි උත්තරේ වෙන්නේ. හරි. right දැන් මෙතන තියෙන්නේ for loop එකක්. for loop එක මෙතන පොඩ්ඩක් කතා බහ කරලා තියෙන ක්‍රමය චුට්ටක් වෙනස්. for count equal 1 to 10 කියලා කියන්නේ එකෙන් පටන් අරගෙන 10 දක්වා යනවා කියන එක. right ඒතර පළවෙනි අවස්ථාවේ count කියන්නේ 1යි දෙවෙනි අවස්ථාවේ count කියන්නේ 2යි ඒ විදිහට යන්නේ. right බලන්න උත්තරය අරගෙන ටක් ගන්න. මේවා විනාඩි 2 ගණන් ළමයි 5:42යි වෙලාව 5:44ට අපි කතා කරන්න ඕනේ. right හරි ඉක්මන් කරමු බලන්න. හිමත් 4 බලමු.
ඔව් හරි හිමත් උත්තරේ හරි අනිත් අය මාහිත් නෑ ඒක නෙවෙයි උත්තරේ තව වෙලාව ඕනයි ඉන්නවද රිද්ම හරි උත්තරේ හරි මෙවන් උත්තරේ හරි right හොඳයි අපි කතා කරමු මෙතනදී මොකක්ද වෙන්නේ begin එකෙන් කියනවා පටන් ගන්න කියලා ඊට පස්සේ කියනවා total කියන කෙනාට 0 ගන්න කියලා කියන්නේ right ඒතර total කියන කෙනා hand tracing වල බිඳුව කියනගේ අරගන්න ඊළඟට කියනවා for count 1 to 10 ඒ කියන්නේ count කියලා කියන්නේ for loop එකේ variable එක count එක 1 කියන තැනින් පටන් ගන්නෙ right එතකොට 1 සිට 10 දක්වා වැඩි වෙනවා iteration එකෙන් iteration right එතකොට පළවෙනි අවස්ථාවේ count එකයි ඊළඟට මෙතනින් අහනවා if count is odd count එක odd ඔත්තේ සංඛ්‍යාවක්ද count එක ඔව් ඔත්තේ සංඛ්‍යාවක් 1 කියලා තියෙන්නේ එහෙමනම් මේ ක්‍රියාව සිද්ධ වෙනවා total equals total plus count එතකොට total එක බිඳුවයි count එක 1යි බිඳුව එකතු කිරීම එක total එක 1යි කියලා වෙනස් වෙනවා ඊට පස්සේ if එක end වෙනවා ඊළඟට කියනවා next count කිව්වම නැවත මෙයා මෙතනට යනවා count එක 2 වෙනවා ආයි ප්‍රශ්නේ අහනවා if count is odd count එක මේ සැරේ odd නෑ 2 තියෙන්නේ ඒක නිසා මෙතනට එන්නේ නෑ right ඒ නිසා කෙලින්ම next count කියන එක කියන්නේ end if එකට පැනන next count කියන එකට යන්නේ දැන් count එක 3 වෙනවා 3 වුණායින් පස්සේ ආයෙසරයක් මෙයා මේ condition එක check කරනවා count එක odd ද ඔව් odd ඔත්තේ සංඛ්‍යාවක් එහෙනම් මෙයා සිද්ධ වෙනවා දැන් එතකොට සිද්ධ වෙන්නේ count total plus count total එක මේ වෙනකොට 1යි count එක 3යි එතකොට එක එකතු කිරීම 3 total එක 4 බවට පත් වෙනවා ඊළඟට if එක end වෙනවා ඊළඟ count එකට යනවා ඊළඟ count එකට ගියාම count එක 4 බවට පත් වෙනවා right එතකොට දැන් ඔයගලන්ට pattern එක figure out වෙන්න ඕනේ නේද කවුරුද මෙයා එකතු කරන්නේ ඔත්තේ සංඛ්‍යා ටික තමයි එකතු කරන්නේ right ඒ කියන්නේ ඉස්සරහට යනකොට 1 3 5 එකතු වෙනවා 6 එකතු වෙන්නේ නැහැ 7 එකතු වෙනවා 8 එකතු වෙන්නේ නැහැ 9 එකතු වෙනවා 10 එකතු වෙන්නේ නැහැ එතකොට මෙන්න මේ සංඛ්‍යා ටිකේ එකතුව තමයි අවසානයේ ඔයගලන්ට උත්තරේ වෙන්නේ ඒ කියන්නේ 1 3 4යි 4යි 5යි 9යි 9යි 7යි 16යි 16යි 9යි 25යි උත්තරේ ඔයගලන්ට හම්බෙන්න ඕනේ 25 විදිහට පැහැදිලිද
ඔයගොල්ලෝමයි ගැටලු තියෙනවා නම් අහන්න. හරි. right ඊළඟට එකට යමු. ඊළඟට පටන් ගන්න 42න් 33. right flow chart එකට අදාළව වැඩ කරන්න කියලා තියෙන්නේ. හරි. බලන්න ටක් ගාලා 43 44ට ටක් ගාලා උත්තර දෙක එවන්න බලන්න. විනාඩි 4ක් දෙන්නම්. 5:50යි වෙලාව. 5:54ට මම කතා කරනවා. ඔව් සහන් 43 උත්තරේ හරි. හිමත් 43ට ඒක නෙවෙයි උත්තරේ. හිමත් 44ට උත්තරේ හරි. ඔව් sorry හිමත් මගේ වැරද්ද. 44 උත්තරේ හරි.
සහන් නෑ ඒක නෙවෙයි උත්තරය 44ට. ඔව් 43ට උත්තරෙත් හරි හිමත්. හොඳයි. ඉන්දුවරි ඔව් හරි පුතේ උත්තරේ. මාහෙත් 43ට ඒක නෙවෙයි උත්තරේ. right කතා කරමුද වෙලාව ඕනේද? ඉන්දුවරි 43ට නෑ ඒක නෙවෙයි උත්තරේ. මෙවන් ඔව් උත්තර දෙක හරි පුතේ. හොඳයි. හරි අපි කතා කරමු. 43 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා ගැලීම් සටහනේ කවර ගැලීම් පාලන ව්‍යුහය නැත්නම් ව්‍යුහ භාවිතා වන්නේද? right සහන් 44ට ඔව් ඒක තමයි උත්තරේ. right එතකොට ගැලීම් පාලන ව්‍යුහ flow control structures කියලා අපි කියනවා තුනක් තියෙනවා. තුන තමයි sequence, selections, iterations. අනුක්‍රමය, තෝරා ගැනීම නැත්නම් වර්ණය සහ පුනර්කරණය. දැන් මෙතන sequence කියන එක පැහැදිලිවම පේන්න තියෙන එකක්. sequence කියලා කියන්නේ එකකට පසු එකක් සිද්ධ වෙන ක්‍රියාවලිනේ. right එතකොට මේ එකකට පස්සේ එකක් මේවා සිද්ධ වෙන්නේ. right ඒක sequence තියෙනවා. ඒක බොහොම පැහැදිලි. ඉසුරු 43ට නෑ. ඔක නෙවෙයි උත්තරේ වෙන්නේ. right එතකොට එකකට පස්සේ එකක් සිද්ධ වෙන ඒවා හරි. ඒවට අපි කියනවා sequence කියලා. නෑ. ඉසුරු ඒකත් නෙවෙයි උත්තරේ 43ට. right අනුක්‍රමයේ තියෙනවා. දැන් ඕගලන්ට conditions දෙකක් තියෙනවා. ඉන්දුවරි 43ට 3 නෙවෙයි පුතේ උත්තරේ. right එතකොට අනුක්‍රමය හරි. ඊළඟට conditions දෙකක් තියෙනවා. දැන් condition එකක් කියලා කියන්නේ එක්ක පුනර්කරණ අවස්ථාවක් නැත්තම් තේරීමේ අවස්ථාවක් සිලෙක්ෂන් එකක්. එතකොට ෆ්ලෝ එක අධ්‍යයනය කරොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ ෆ්ලෝ එක මේ විදිහට ගියොත් නැවත මෙතනට කැරකිලා එනවා. ඒ කියන්නේ නැවත මෙහෙම යන්න පුළුවන්. මේ පැත්තෙන් ගියොත් ආයෙත් ඔහොම එනවා කැරකිලා එනවා. ඒක යන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලිවම මෙතන මෙහෙම අයිටරේෂන් එකක් තියෙනවා. පුනර්කරණයක් තියෙනවා පැහැදිලිවම. right දැන් ප්‍රශ්නේ මෙතන සිලෙක්ෂන් එකක් තියෙනවාද කියන එක. ඔව් කොවින්දු ආවි ඉරිදා පන්තියටද? කොවින්දු බදාදට යන්නේ සිංහල මීඩියම් එකක්. Python ටික ඔව් Python ඉවර කරානේ කොවින්දු last Wednesday. අපි මොනවද searching and sorting techniques ටික කතා කරලා ඉවර කරා කොවින්දු. right හරි no problem. එතකොට පුනර්කරණය කියන එක අනිවාර්යෙන් තියෙනවා. හරි
එතකොට අපේ අනුක්‍රමය කියන එක හරි පුනර්කරණය කියන එකත් හරි. තේරීමක් තියනවාද? කොහොමද අපි තේරීම හොයාගන්නේ? right? තේරීම හොයාගන්න තියෙන්නේ ඕගලන්ගේ කන්ඩිෂන් එකක් මොකක් හෝ කොන්දේසියක් මත පාරවල් දෙකකට බෙදිලා ගිහිල්ලා නැවත කොහෙදි හරි හමු වෙනවනම් හමුවීමක් වෙනවා නම් ඒ දෙකට බෙදලා yes පාරයි no පාරයි නැවත හම්බෙන්න ඕන. ඒතර එහෙම හම්බෙන තැනක් තමයි මේ තියෙන්නේ. මෙයා මේ පාර යනවා මේක මෙහෙම ගිහිල්ලා මෙතනදී හම්බෙනවා. මේ දෙන්නම නැවත මේ පොදු තැනට එනවා. අන්න එහෙම පොදු තැනට එන්න වෙන් කරන කෙනා තමයි සිලෙක්ෂන් එක කියලා කියන්නේ. ඒතර මෙයා සිලෙක්ෂන් එක. right? ඒ කියන්නේ මෙයා ඇවිල්ලා තේරීමක්. එතකොට මෙයා පුනර්කරණයක් කියලා අපි අඳුනගන්නේ කොහොමද? පුනර්කරණය කියලා අඳුනගන්නේ පුනර්කරණ වෙන ක්‍රියාවලියෙන් පිටපයින් උදව් කරන කෙනා. right? දැන් මේක මේ විදිහට වටේට සිද්ධ වෙනවනේ. ඒ ක්‍රියාවලියෙන් පිටපයින් උදව් කරන්නේ මෙන්න මේ නැත කියන එක. නැත පැත්තට ආවම පුනර්කරණයෙන් එළියට විසික් වෙනවා. පුනර්කරණයෙන් එළියට විසික් කරන කොන්දේසිය තමයි පුනර්කරණ කොන්දේසිය වෙන්නේ. right? ඒක නිසා අනුක්‍රමය, තේරීම, පුනර්කරණය කියන තුන් දෙනාම මේ ෆ්ලෝ chart එකේ ඉන්නේ. පැහැදිලිද? අවුලමයි? පැහැදිලිද? හරි. ඊළඟට මේ ෆ්ලෝ chart එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පරිශීලකයා 6 ආදානය කරයි නම් ගැලීම් සටහන මගින් නිරූපිත ඇල්ගොරිදමය පිළිබඳව පහත දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේද? right? පරිශීලකයා 6 ආදානය කරයි නම් ඒ කියන්නේ මෙන්න මෙතනදී 6 තමයි දෙන්නේ. right? ඒතර i වලගේ 1යි. අහන්නේ නිවැරදි ප්‍රකාශය. right? 6 ආදානය කර i වලගේ 1යි. මෙතන බලනවා i වලගය 1ට i වලගේ x ට අඩු හෝ සමානද? ඒතර i කියන්නේ 1යි අඩු හෝ සමානයි 6 කියලා බලන්න. 1 අඩු හෝ සමානයි 6. ඔව්. ඒක සත්‍යයක්. එතකොට වෙනවා x බෙදීම i හි ශේෂය බිඳුවද? කියන්නේ x බෙදීම i කියන්නේ මොකද්ද? 6 බෙදීම 1. ඒකේ ශේෂය බිඳුවද කියලා අහනවා. ඔව් ශේෂය බිඳුවයි. 6 එකෙන් බෙදුවම ඉතුරු නැහැ. එහෙනම් කියනවා i මුද්‍රණය කරන්න. ඒ කියන්නේ ඔයගලගේ අවුට්පුට් එකේ 1 කියලා මුද්‍රණය වෙනවා. ඊට පස්සේ මෙතනට එනවා i වලගේ එකකින් වැඩි වෙනවා. එතකොට i කියන්නේ 2යි. ඊළඟට i ෆ්ලෝ chart එක චෙක් කරනවා. 2 කියන කෙනා x i කියන කෙනා x ට අඩු හෝ සමානද? අඩුයි. 2 කියන කෙනා 6ට සමාන. මෙයා අඩුයි. i යනවා පහළට. x බෙදීම i හි ශේෂය බිඳුවද? කියන්නේ x 6 බෙදීම 2 ශේෂය බිඳුවද? ඔව් ශේෂය බිඳුවයි. එහෙනම් ආයෙත් i මුද්‍රණය කරන්න. ඒ කියන්නේ 2 print වෙනවා. i වලගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ i 3 වෙනවා. 3 6ට වඩා කුඩා හෝ සමානද? ඔව්. ඊට පස්සේ කියනවා එහෙනම් i x i වලින් බෙදන්න. 6 3ෙන් බෙදුවම ශේෂය බිඳුවද? ආයසරයක් ඔව්. එහෙනම් i මුද්‍රණය කරන්න. එහෙනම් 3 මුද්‍රණය වෙනවා. ආයසරයක් i ගාගේ එකකින් වැඩි වෙනවා.
ඒ කියන්නේ i 4 බවට පත් වෙනවා. 4 කුඩා හෝ සමානයිද? කුඩායි. ඔව්. එතකොට 6 4ෙන් බෙදලා ශේෂයේ බිඳුවද කියලා අහනවා. 6 4ෙන් බෙදුවම ශේෂයේ බිඳුව නෙවෙයි. එහෙනම් i මුද්‍රණය කරන්න කියන එකට එන්නේ නැහැ. මෙන්න මේ නැත පාරේ ගිහිල්ලා i ගේ අගේ එකකින් වැඩි වෙන එක වෙන්නේ. ඒ කියන්නේ i 5 කියලා 5 බවට පත් වෙනවා. දැන් ආයෙ බලනවා 5 කියන කෙනා 6ට වඩා කුඩා හෝ සමානද? ඔව් කුඩායි. එහෙනම් කියනවා 6 5ෙන් බෙදලා ඉතිරි බිඳුවද කියලා බලන්න කියනවා. ඉතිරි බිඳුව නෙවෙයි ආයිසරයක් නැත කියන පාරේ එන්නේ. ආයෙත් i ගේ එකකින් වැඩි වෙනවා. i 6 බවට පත් වෙනවා. 6 6ට වඩා කුඩාද? නැහැ. නමුත් සමානයි. එහෙනම් තාමත් ඔව් 6 6ෙන් බෙදලා බලනවා. 6 6ෙන් බෙදුවම උත්තරේ 1යි ඉතිරි බිඳුවයි. ශේෂයේ බිඳුවද කියලා අහන්නේ. ඔව්. එහෙනම් i මුද්‍රණය කරන්න ඕනේ. ඒ කියන්නේ 6 මුද්‍රණය වෙනවා. වෙලා i වලගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ i 7යි. දැන් i කියන කෙනා කුඩා නැහැ සමානත් නැහැ. එහෙනම් අවසාන වෙනවා. ඊට වගේ මුද්‍රණය වෙන්නේ මෙන්න මේ කට්ටිය. එතකොට i හියගේ 6ට සමාන වෙන විට එය නවතී නැහැ. නවතින්නේ නැහැ. 7 වෙලා නතර වෙන්නේ. ඒ ප්‍රතිදානයක් ලෙස අගය 4 මුද්‍රණය කරයි. 4 මුද්‍රණය කරන්නේ නැහැ. ප්‍රතිදානයක් ලෙස අගය 2 මුද්‍රණය කරයි. ඒක හරි. 1 සිට 6 තෙක් සියලු නිකිල මුද්‍රණය කරන්නේ නැහැ. 1 සිට 5 තෙක් සියලු නිකිල එහෙම මුද්‍රණය කරන්නේත් නැහැ. ඒක නිසා උත්තරේ 3. හරි? right. හරි ඉක්මන් කරලා උත්තර දෙන්න බලන්න 45ටයි 46ටයි. ඔව් අනිවාර්යයි ඉසුරු. hand tracing වලදී පැහැදිලිව කරගත්තේ නැති වුණොත් අනිවාර්යෙන් වර්ධිනවා. ඒකයි hand trace කරන්න කියලා කියන්නේ. right? හරි 45 46 ටක් ගාලා උත්තර දෙන්න බලන්න. ඔව් හරි සහන් 45ට උත්තරේ හරි. ශහරා ඔව් 45ට උත්තරේ හරි. ශහරා 46ටත් උත්තරේ හරි. හිමත් 45ට උත්තරේ හරි. මාහිත් 45ට උත්තරේ වැරදි. ඒක නෙවෙයි උත්තරේ. මෙවන් 45ට උත්තරේ හරි. චමත් කීයටද මේ උත්තරේ? සහන් 46ට නෑ. ඒක නෙවෙයි උත්තරේ. චමත් 45ට උත්තරේ කීයද කියලා තිබුණේ? නෑ 45ට උත්තරේ වැරදි. චමත් 45ට උත්තරේ වැරදි.
රිද්මා නෑ 45ට ඒක නෙමෙයි පුතේ උත්තරේ. හිමත් 46ට උත්තරේ හරි. ඔව්. ඉසුරු 45ට උත්තරේ හරි. ඉසුරු 46ට sorry මෙවන් 46ට උත්තරේ හරි. ඉසුරු 45ට උත්තරේ හරි. හිමත්ගේ මං 46ට උත්තරේ හරි කියලා කිව්වා නේද? right. කතා කරමුද? වෙලාව ඕනද? ඉන්දුවරි 45ට නෑ. ඔක නෙවෙයි උත්තරේ. හරි. අපි කතා කරමු 45 එකේ අහලා තියෙනවා පහත දැක්වෙන පැවරුම් ප්‍රකාශ සලකා බලන්න. ඒකමා B නිමල් එක ඩබල් කෝට්ස් ඇතුළේ තියෙන ස්ට්‍රිං වැලියු එකක්. ඊළඟට කමා 30. එතකොට A ට පැවරෙනවා නිමල් කියන ස්ට්‍රිං අගය, B ට පැවරෙනවා 30 කියන අගය. හරියට හරි. ඉදුවරි 45 උත්තරෙත් වැරදි පුතේ. බලන්න. ඔව්. right බලමු අපි. දැන් කතා කරගෙන යමු. එතකොට A කියන එක නා හරි. A වල simple A ට නිමල් assign වෙනවා, simple B ට 30 assign වෙනවා. B වල උත්තරේ වැරදි. A, B සමානයි 1 කියලා තියෙන්නේ. A, B කියලා තිබ්බොත්, කමා එකකින් variables වෙන් කරලා තිබ්බොත් දකුණු අත පැත්තේ values උත් A හා සමාන ප්‍රමාණයක් තියෙන්න ඕන. එතකොට එක වම් අත පැත්තේ variable දෙකක් තියෙනවා, කමා එකෙන් වෙන් කරලා. දකුණු අත පැත්තේ තියෙන්නේ එක අගයයි. එහෙම assign වෙන්නේ නැහැ. ඒ නිසා B වැරදි. එතකොට A හරි, B වැරදි, C හරි. right? මොකද A සමානයි B සමානයි 1. එතකොට 1 assign වෙනවා B ට, B assign වෙනවා A ට. right? එතකොට A සහ C කියන දෙන්න හරි. A සහ C කියන දෙන්න උත්තරේ ඉන්න ඕනේ. එහෙම බැලුවොත් ඔයගලන්ට අතාරින්න පුළුවන් උත්තර තියෙනවා දෙවෙනි එක. දෙවෙනි උත්තරේ අතාරින්න පුළුවන්. AC නෑ. තුන්වෙනි හතරවෙනි උත්තරේ අතාරින්න පුළුවන්. පස්වෙනි උත්තරේ අතාරින්න පුළුවන්. පළවෙනියද තුන්වෙනියද කියන එක තමයි ගැටලුව උතන තියෙන්නේ. ගොඩක් අය මෙන්න මේ D කියන එක මග හැරගත්තා. D කියන එක හරි. ID කියන එක හරි වෙන්නේ. මෙතන capital T වලින් පටන් ගන්න true කියන අගය තියෙනවා. capital T වලින් පටන් ගන්න true කියන්නේ boolean value එකට අදාළව තියෙන true. ඒතර boolean value එකේ true false ලියනකොට අපි string එක වගේ double quotes දාන්නේ නැත. true කියන්නේ true, false කියන්නේ false. double quotes නෑ ඒවට. ඒවා boolean නගයන්. සත්‍ය කියන බූලියානු වගේ, අසත්‍ය කියන බූලියානු වගේ. false ලියනකොටත් F capital ඉතිරි ටික simple. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ඒක නිසා D හරි, E වැරදි. E වර්ධින්න හේතුව තමයි මේ පළවෙනි අකුර simple. එහෙම වුණාම TRU කියන අගය වචන ටිකක් එතන තියෙන්නේ. ඒක keyword එකක් නෙමෙයි. value එකක් නෙමෙයි. මේක හරියන්න නම් මෙයාගේ දෙපැත්තට double quotes එන්න ඕනේ. එහෙම ආවනම් E කියන එකනත් හරි. ඒ නිසා උත්තරේ වෙන්නේ A, C සහ D කියන උත්තරේ. 45ට 3 තමයි හරි උත්තරේ වෙන්නේ. පැහැදිලිද ළමයි?
හරි 46 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා Python දත්ත ප්‍රරූප පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. ටපල් ප්‍රරූපයේහි දත්තයක් කොමා වලින් වෙන් කරනු ලබන පටිපාටිගත අගයන්ගෙන් සමන්විත වේ. හරි ඒක හරි. ටපල් ප්‍රරූපය කියලා කියන්නේ කමා වලින් වෙන් කරලා තියෙන අගයන්ගෙන් සමන්විත වෙලා තියෙන එකක්. right පටිපාටිගත කියලා කියන්නේ ඉන්ඩෙක්ස්ඩ් කියන එක. කියන්නේ ඉන්ඩෙක්ස් වෙන විදිහට කමා වලින් වෙන් කරලා තියෙනවා. ටපල් වල ඔයගලන්ට මතක ඇති ටපල් අන්පැකින් කියන එකයි ටපල් පැකින් කියන එක. right ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම ලිව්වොත් අපි කෝඩ් එක ලිව්වොත් a සමානයි 1,2,3 කියලා මේක ඕටෝමැටිකලි a කියන එක නා ටපල් එකක් බවට හරව ගන්නවා. වරහන් තිබුණ නැති වුණා. ලිස්ට් එකට මේ වැඩේ වෙන්නේ නැත. right නෑ ඉසුරු 46ට එක නෙමෙයි උත්තරේ. right එතකොට A කියන කෙනා හරි. B කියන කෙනා ඩික්ෂනරි ප්‍රරූපයේ දත්තයක් කමා වලින් වෙන් කරනු ලබන හා සංගල වරහන් තුල වන පටිපාටිගත නොවන කියලා කියන්නේ ඉන්ඩෙක්ස් එකක් එන්නේ නැහැ කියන එක. මේ key and value කියන විදිහට තමයි ඩික්ෂනරි එක තියෙන්නේ. right එතකොට ඒගොල්ලන්ගේ එක item එකක් key colon value කමා එක දැම්මා ඊළඟ item එක key colon value right ඒක නිසා B කියන කෙනා හරි පැහැදිලිව right එතකොට A හා B තියෙන්න ඕනේ තුන්වෙනි එක අපිට කියවන්නෙම නැතුව මේකට උත්තරේ 4 කියලා ගහන්න පුළුවන් මොකද C මික්ස් වෙන උත්තරයක් නැහැ මෙතන C ගැන බැලුවොත් C වල තියෙන්නේ ටපල් ප්‍රරූපයේහි දත්තයක අගයක් ඩික්ෂනරි ප්‍රරූපයේහි දත්තයක අගයක් මෙන් විකරණය කළ නොහැක මොඩිෆයි කරන්න බෑ මොඩිෆයි කරන්න පුළුවන් දෙන්නයි Python වල ඉන්නේ කවුද දෙන්න එක්කෙනෙක් list අනිත් එක්කෙනා dictionary right වෙන එකම එක්කෙනෙක්වත් අපිට මොඩිෆයි කිරීමක් කරන්න බෑ right මොඩිෆයි කියලා කියන්නේ දීලා තියෙන දත්තය වෙනස් කරන්න බෑ රීප්ලේස් කිරීමක් කරන්න පුළුවන් right මොකද්ද රීප්ලේස් කරනවා මොඩිෆයි කරනවා කියන එකේ වෙනස දැන් මේ A කියන එක්කෙනා 1 2 3 තියෙද්දි මෙයාගේ ඉන්ඩෙක්සස් වටිනවා 0.12 කියලා right right එතකොට මට මේකට අගයක් ලියන්න බෑ මෙහෙම a1 equal 10 කියලා දෙන්න බෑ ටපල් එකක ඒ වැඩේ කරන්න බෑ හැබැයි මේක ලිස්ට් එකක් වුණා නම් a1 equal 10 කියලා දීලා මේ 2 කියන එක වෙනුවට 10 කියන එක ඇප්ලයි කරන්න පුළුවන් right dictionary එකකත් අදාළ key එකෙන් call කරාම right ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතුවොත් dictionary එක තියෙනවා කියලා මෙන්න මේ විදිහට sorry right ඉසුරු ඉන්න right B දැන් මේකේ ඩික්ෂනරි එකක් අපි අරගත්තොත් B කියලා 1 colon A කමා 2 colon B කොහොම තිබ්බොත් මට කියන්න පුළුවන් B වල 2 XYZ දාන්න කිව්වොත් මේ B කියන කෙනා වෙනුවට මෙතන B කියන කෙනා වෙනුවට මේ XYZ assign වෙනවා right ඒකයි මම කිව්වේ Python වල ඉන්නේ වෙන ඔය වගේ වෙනස් කළ හැකි දෙන්නයි list එකයි dictionary එකයි ඒක මතක තියාගන්නකො list එකයි dictionary එකයි වෙනස් කරන්න පුළුවන් අනිත් අය වෙනස් කරන්න බෑ
right? හරි. එතකොට ඔව් ඉසුරුව B එකේ කියන්නේ ඩික්ෂනරි ප්‍රරූපයේ දත්තයක් කොමා වලින් වෙන් කරමු ලබන සංගල වරහන් තුල වන පටිපාටිගත නොවන යතුරු අගයේ කුලකයකින් සමන්විත වෙනවා කියලා. ඒන් පුතේ අර මම අර කලින් ලියපු එකමයි. right? ඒ කියන්නේ B කියන කෙනා සංගල වරහන් වලින් සීමා වෙන key එකයි value එකයි තියෙන ආකාරයේ දත්ත ප්‍රරූපයක් කියලා යා කියන්නේ. මේකට කැමැති key එකට දෙන්න පුළුවන් key values විදිහට integer එකක් string එකක් සහ tuple එකක්. ඔව් double quotes ඔයා කියන්නේ මෙතනදී සුරු නෑ සංගල වරහන් වලට පිටින් දාන්නේ. සංගල වරහන් වල පිටින් දාන්නේ නෑ. ඒක සංගල වරහන් විතරයි. මොකද මේ තුන් දෙනා අපි කතා කරන්නේ list එක කොටු වරහන්, tuple එක සාමාන්‍ය වරහන්, සංගල වරහන් පාවිච්චි කරන දෙන්නෙක් ඉන්නවා. hello සුසු. සංගල වරහන් පාවිච්චි කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් dictionary අනිත් එක්කෙනා set. That's good. අනිත් එක්කෙනා set කියන type එක. set කියන එකේ ඉන්නේ සංගල වරහන් වල මෙහෙම 2 3 4 ওই විදිහට එක item එක වෙන් කර කර හරියට list එකේ tuple එකේ වගේ. හැබැයි dictionary වල කතාව වෙනස්. මෙතනට දෙන්න පුළුවන් B අකුර විදිහට key එක දීලා මෙතන 4 5 6 කියලා දෙන්න පුළුවන් අගේ විදිහට. පැහැදිලි දිසුරු. right. right. බාන් ටක් ගාලා 47 මොකද උත්තරේ කියලා විනාඩි 2යි 6:22යි වෙලාව 6:24ට දැන් ඔය syntax වැරදි හොයන්න කිව්වම syntax වැරදි හොයන්න හොඳේ. පහක් දැක්වෙන කුමන Python ක්‍රමලේඛයේ වාග්රීති වලට අනුව නිවැරදි වේද කියලා නේ අහන්නේ. syntax වලට අදාළව. නෑ. සහන් ඒක නෙවෙයි උත්තරේ. ශෙහාර උත්තරේ හරි. හිමත් උත්තරේ හරි.
සහන් උත්තරේ හරි. මෙවන් නෑ ඒක නෙවෙයි උත්තරේ. මාහිත් උත්තරේ හරි. රිද්මා උත්තරේ වැරදි. right අපි කතා කරමු. මේක අහලා තියෙන්නේ syntactically correct answer එක. right එතකොට අපි බලන්න ඕනේ syntax errors. මේකේ logic එක මොන වගේද output එක මොන වගේද කියලා බලන්න යන්න එපා. right ඒක අපරාධ. හරි. right එතකොට මේකේ පළවෙනි එක අරගත්තොත් for කියන loop එක පටන් අරන් තියෙන්නේ. for කියන loop එකේ variable එකක් තියෙන්න ඕනේ, in කියන keyword එක තියෙන්න ඕනේ. ඊට පස්සේ කොටු අරහන් ඇතුළේ දීලා තියෙනවා list එකක්. එහෙම දෙන්න පුළුවන්. ඊළඟට දෙතිත පාවිච්චි කරලා තියෙනවා. ඒතර පළවෙනි පේළිය syntactically හරි. right පළවෙනි පේළිය හරි. දෙවෙනි එකේ පළවෙනි පේළිය ගත්තොත් මෙන්න මේ තිත් දෙක නැහැ. colon එක නැහැ. ඒක නිසා දෙක කියන එක උත්තරේ අස් වෙනවා. තුන්වෙනි හතරවෙනි පස්වෙනි උත්තරවල තිත් දෙක තියෙනවා. ඒක නිසා පළවෙනි පේළිය හරි. පළවෙනි එකේ පළවෙනි උත්තරේ දෙවෙනි පේළිය. මේක කමෙන්ට් එකක්. කමෙන්ට් එකක් කියන එක දැන් අපි දන්නවා compound statement එකකට පස්සේ indent වෙන්න ඕනේ. හැබැයි කමෙන්ට් එකක් නම් තියෙන්නේ indent නොවුනා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කමෙන්ට් එක කියලා කියන්නේ syntax වලට බලපාන දෙයක් නෙවෙයි. right ඒ නිසා කමෙන්ට් එක indent උනේ නැහැ කියන එක syntax error එකක් විදිහට පාරගන්නේ නැත. ඒ කියන්නේ මෙයා indent නොවි තිබීම ගැටලුවක් නැහැ. මෙයා හරි. මේක indent වෙලා තියෙනවා. ඒකෙත් ගැටලුවක් නැහැ. ඒකත් හරි. මෙයා indent වෙලා නැහැ. ඒකත් හරි. මෙයා indent වෙලා තියෙනවා. ඒකත් හරි. මේකත් හරි. පළවෙනි එකේ ගැටලුව එන්නේ මෙන්න මේ තුන්වෙනි පේළිය. මොකද මෙතන තියෙන colon එකට අනුව තුන්වෙනි පේළිය indent වෙන්නේ. මෙයා indent වෙලා නැහැ. ඒක නිසා මේක වැරදි. මේක මෙයා indent වෙලා තියෙනවා. දැන් අපේ පළවෙනි උත්තරෙත් අස් වුණා. sorry දෙවෙනි උත්තරේ ගැන බලන්න දෙයක් නැහැ. දෙවෙනි උත්තරේ මේ වෙනකොට අස් වෙලා තියෙන්නේ. right අනිත් උත්තර තුන ගත්තොත් තුන් දෙනාගේම indentation හරියට ගිහිල්ලා තියෙනවා. හතරවෙනි පේළිය ගත්තොත් for loop එකක් තියෙන්නේ. for එකේ variable එක තියෙනවා, in keyword එක තියෙනවා, range පාවිච්චි කරලා තියෙනවා, වරහන් දෙක ඇතුලේ comma එකේ starting එක ending එක දාලා තියෙනවා, colon එක තියෙනවා. මෙයා හරි. ඒ විදිහටම තමයි මෙයා ඉන්නේ. ඒ විදිහටම තමයි මෙයා ඉන්නේ. ඒ ටිකත් හරි. මෙතන ගැටලුවක් තියෙනවා. කොතනද? මේන්න මෙතන. මෙතන තියෙන ගැටලුව මොකද්ද? sorry සමාන ළමයි. මෙතන නෙමෙයි ගැටලුව තියෙන්නේ. එයාට පහළ පේළිය ගැටලුව තියෙන්නේ. මේක හරි. මේක හරි. ওই ටික හරි.
ඊළඟ පේලිය print එකක් තියෙනවා print එක ඇතුලේ ලියලා තියෙනවා I ඊට පස්සේ කමා එකක් දාලා double quotes දෙක මේ single quote දෙක ඇතුලේ star එකක් ඒක synthetically correct විදිහට තියෙනවා මේක හරි මෙන්න මෙයාගේ මෙතනට colon එකක් දැමීම නිසා මෙයා වර්ධිනවා right ඒක නිසා මේ උත්තරේ අස් වෙනවා මෙයාගේ මේක හරි මෙයාගේ print එක හරි මෙයාගේ මෙතන print එකට colon එකක් තියෙනවා ඒක නිසා මෙයා අස් වෙනවා හරි උත්තරේ වෙන්නේ එතකොට තුන්වෙනි උත්තරේ පැහැදිලිද පැහැදිලිද ළමයි right උදේ කාගේ හරි මයික් එකක් ඔන්ලා තියෙන ඕෆ් කරගන්න හරි මම දැන් මෙතනින් එහාට තියෙන MCQ එක ගැන කතා කරන්න යන්නේ නැතුව මට හිතෙනවා ලොකු ප්‍රශ්නයක් කතා කරොත් හොඳයි කියලා 48 වෙනි ප්‍රශ්නේ හිතන්න යන්න එපා ආයිසරයක් අර මේ ආරෝහණ අවරෝහණ කතාව තියෙන්නේ සෝටින් වලට අදාළව මේ දෙන්න නම් කතා කරා නම් හොඳයි හරි කමක් නැහැ 49 කරන්නකො බලන්න 49 මොකද උත්තරේ කියලා හොයන්න බලන්න ටක් ගාලා hand tracing තියෙන්නේ විනාඩි 2කට වඩා යයි යෝකට right හොයලා උත්තරේ එවන්න බලන්න විනාඩි 4ක් දෙන්නම් මම උපරිමේ 49ට විනාඩි 4ක් 6:32යි වෙලාව 6:36ට ශෙහාරා උත්තරේ 4 කොබලමු ඒක මටත් hand trace කරන්න නැතුව කියන්න අමාරුයි මම marking scheme එකෙන් බලලා කියන්නම් 2012 ඔව් හරි අනිත් අය එවන බලන්න උත්තර
මාහිත් නෑ ඒක නෙවෙයි උත්තරේ. සහන් උත්තරේ හරි. රිද්ම නෑ පුතේ ඒක නෙවෙයි උත්තරේ. රිද්ම ඔව් හරි ඒක උත්තරේ හරි. හිමත් උත්තරේ හරි. right ගොඩක් අය හරි උත්තරේ දුන්නා. අපි ටක් ගාලා කතා කරමු. right එතකොට මේකට දාලා වරගත්තොත් අර කලින් අපි 2011 මේ වගේ ගානක් කතා කරා. right මෙතන ෆන්ක්ෂන් එකක් තියෙන්නේ මෙතනින් පටන් අරගෙන එතනට වෙනකම්ම. ඒතර ෆන්ක්ෂන් එකට කෝල් කරනකම් ෆන්ක්ෂන් එකේ තියෙන දේවල් එක්සිකියුට් වෙන්නේ නැහැ. ෆන්ක්ෂන් එකට කෝල් වෙන්නේ මේ print statement එකෙන්. ඒතර Python මුලින්ම එක්සිකියුට් කරන්නේ මේ print කියන statement එක. ඒතර Python print කරන්න යනකොට එයාට පේනවා fun කියලා ෆන්ක්ෂන් එකකට කෝල් කරලා තියෙනවා. පාස් කරනවා list එකක්. එතකොට මෙතන fun කියන ෆන්ක්ෂන් එකට කෝල් වෙනවා මේ තියෙන a ට assign වෙනවා මේ කියලා තියෙන ලිස්ට් එක 5 2 23 10 3 right මේ වගේ indexes ගත්තොත් 0 1 2 3 4 right ඊළඟට තමයි අපිට hand tracing වැදගත් වෙන්නේ I C J කියලා තුන් දෙනෙක් අපිට හම්බ වෙනවා ඒ තුන් දෙනාගේ අගයන් එක එනවා ඊට c ට ගන්නවා a වල බිඳුව. a වල බිඳුව කියලා කියන්නේ මේ ඉන්ඩෙක්ස් එකට අයිති අගය. ඒ කියන්නේ 5. right? j ට ගන්නවා බිඳුව. j බිඳුවයි. ඊට පස්සේ ගන්නවා while I less than len a. I කියන කෙනා len a ට වඩා කුඩයිද? I කියන්නේ 1. right? len a කියන්නේ මොකද්ද? len a කියලා කියන්නේ a ගාව තියෙන අගයන් ටික. ඒ වල අගයන් 5ක් තියෙනවා. ඒ කියන්නේ len a කියන්නේ 5යි. එක කුඩාද 5ට වඩා? ඔව්. එහෙමනම් මේක හරි. ඒ කියන්නේ මෙතනට යනවා. if එකට යනවා. if එකේ හොයලා බලනවා a වල i විශාලද c ට වඩා? a වල i කියලා කියන්නේ a වල 1. a වල 1 කියන්නේ මෙන්න මෙයා. කියන්නේ යාට අයිති අගය. ඒ කියන්නේ 2. ඒ කියන්නේ මෙතනදී බලන්නේ 2 කියන කෙනා විශාලද c ට වඩා? c කියන්නේ 5. එහෙම විශාල නැහැ. එතකොට මෙයා සිද්ධ වෙන්නෙත් නැහැ. මෙයා සිද්ධ වෙන්නෙත් නැහැ. i වල අගය 1කින් වැඩි වෙනවා. i 2 බවට පත් වෙනවා. right. නැවත වතාවක් while එකේ ගිහිලා චෙක් කරනවා i වල අගය කුඩාද len a වලට වඩා.
එතකොට i වලගේ කියලා කියන්නේ දැන් 2යි len a කියන්නේ 5යි. ඔව් තාම කුඩායි. ඊළඟට එනවා if එක. බලන්න මේ if එක. a වල i, a වල 2. a වල 2 කියන්නේ මෙයා. ඒ කියන්නේ 23 කියන අගය. දැන් බලනවා 23 කියන කෙනා right 23 කියන කෙනා c ට වඩා ලොකුයිද කියලා. c කියන්නේ තාම 5යි. 23 c ට වඩා ලොකුයි. එහෙනම් මේ ක්‍රියාව දැන් සිද්ධ වෙනවා. a වල i c ට assign වෙනවා. a වල i කියලා කියන්නේ a වල 2. a වල 2 කියලා කියන්නේ 23. එතකොට 23 c ට assign වෙන්නේ. ඒ කියන්නේ 5 වෙනුවට දැන් 23 ඔයාට හම්බ වෙනවා. i කියන කෙනා j ට assign වෙනවා. එතකොට i වල ඉන්නේ 2 assign වෙනවා j ට. ඒ කියන්නේ මෙතනින් 2 කියලා එනවා. ඊට පස්සේ i වලගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ i 3 බවට පත් වෙනවා. right? i සරයක් යනවා i කියන කෙනා len a වලට වඩා අඩුද කියලා බලනවා. i කියන්නේ 3යි, len a කියන්නේ 5යි. ඔව් තාමත් අඩුයි. if එකට එනවා. a වල i, a වල 3, a වල 3 කියන්නේ 10යි. එතකොට මෙතන බලනවා 10 කියන කෙනා c ට වඩා විශාලද? c කියන්නේ කවුද දැන්? c කියන්නේ 23. දැන් 5 නෙවෙයි. එතකොට මෙතන c වලගේ මාරු වෙනවා 23 බවට. දැන් බලන්නේ 23ට වඩා 10 විශාලද? 23ට වඩා 10 විශාල නැහැ. ඒක නිසා මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේත් නැහැ. i වලගේ එකකින් වැඩි වෙනවා. i 4 වෙනවා. i කියන කෙනා len a වලට වඩා අඩුයි තාමත්. ඔව්. ඊට පස්සේ ආයි මේක චෙක් කරලා බලනවා. a වල i, a වල 4 c ට වඩා විශාලද? a වල 4 කියලා කියන්නේ ඍණ 3. එතකොට මේ 10 වෙනුවට ඍණ 3 එන්නේ. ඍණ 3 23ට වඩා විශාල නැහැ. ආයිසරයක් මෙයාව සිද්ධ වෙන්නේ නැහැ. මෙතන සිද්ධ වෙන්නේත් නැහැ. i වලගේ එකකින් වැඩි වෙනවා. i 5 බවට පත් වෙනවා. while එකට ගිහිල්ලා චෙක් කරාම i කියන කෙනා len a වලට වඩා කුඩා නැහැ. එතනින් අස් වෙනවා. ඊට පස්සේ එන්නේ මෙන්න මෙතනට. return j. j ව return කරන්න කියන්නේ. j කියන්නේ කවුද? මෙන්න මෙයා. ඒ කියන්නේ 2 return කරන්න වෙන්නේ. 2 return වෙන්නේ කොතනටද? මෙන්න මේ calling function එකට. ඒ කියන්නේ calling function එක replace වෙනවා 2 කියන අගේ. එතකොට මෙතනට ඇවිල්ලා වැටෙනවා කවුද? j කියන අගේ. එතකොට print වෙන්නේ j ව. ඒ කියන්නේ print වෙන්නේ 2 කියන අගේ. උත්තරේ 4. හරි. පැහැදිලිද? ඔව් ළමයි. හරි. right. හරි 50 try කරන්න බලන්න. ඔතන ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන තැන තමයි මෙන්න මෙතන. හොඳේ. මෙතන බොහෝම පරිස්සමට විසඳ ගන්න. මේ ගැන අපි ටියුට් එකේ කතා කරා. බලන්න කොහොමද ඒක එන්නේ කියලා. ඕකටත් විනාඩි 4ක් දෙන්න. ටිකක් දේවල් බලන්න තියෙන නිසා. 6:44යි 6:48ට අපි සාකච්ඡා කරමු.
නෑ නෑ සහන් ඒක නෙවෙයි උත්තරේ. sorry චමත් ඒක නෙවෙයි උත්තරේ. ශහාරා ඔව් ඒක තමයි උත්තරේ. හොඳයි. ඔව් චමත් ඔව් නෑ සහන් චමත් ඒක නෙමෙයි උත්තරේ. ළඟට ඇවිල්ලා තියෙනවා. පොඩි දෙයක් මිස් වෙලා තියෙනවා. f2.write එකේ තමයි ඔයගොල්ලන්ට දේවල් මිස් වෙලා තියෙන්නේ. f2.write එකේ මේ පොඩි s අකුරෙන් කියන්නේ string එකක් කියන එක. මේ d අකුරෙන් කියන්නේ decimal number එකක්, integer එකක් කියන එක. ඉන්දුවරි නෑ ඒක නෙවෙයි පුතේ උත්තරේ. ඉන්දුවරි රයිට් කරන එකේ තියෙන්නේ පුතේ දේවල් දෙකයි ලියන්න කියලා. data 0 එකයි total එකයි. එතකොට දුවගේ උත්තරයට අනුව ඒ කතාව වෙනස් වෙනවා. ඔව් සහන් ඒක තමයි උත්තරේ. ඔව් චමත් ඒක තමයි උත්තරේ. හරි අපි කතා කරමු. දැන් ගිය සැරේ ප්‍රශ්නේ මතක තියෙන නිසා සහ කියන්නේ කරපු හුරුව තියෙන නිසා මේක අපිට ටිකක් ඉක්මනට කතා කරගෙන යන්න පුළුවන්. right ගිය අවුරුද්දේ 50 වෙනි ප්‍රශ්නේ වගේම තමයි මේ ප්‍රශ්නෙත් වෙනස්කම තියෙන්නේ මේ මෙන්න මෙතන. f2.write එක ගාව තමයි වෙනස්කම තියෙන්නේ. එතකොට පළවෙනි පේලියෙන් කියලා තියෙනවා input.txt එක ඕපන් කරන්න read කරන්න. දෙවෙනි එකෙන් කියලා තියෙනවා output.txt එක ඕපන් කරන්න write කරන්න. මේ දෙකට වෙන වෙනම file objects දෙකක් තියෙනවා f1 සහ f2. right ඊළඟට for loop එකක් පාවිච්චි වෙලා තියෙනවා for line in f1 කියලා. right එතකොට මේ for line in f1 කියන එක කියන්නේ මේ file එකක් පාවිච්චි කරලා ෆයිල් එකට අදාළව for loop එක පාවිච්චි කරාම for එකේ variable එකට එන්නේ ෆයිල් එකේ පළවෙනි line එක. right ඔක අපි කතා කරා ෆයිල් ගැන කතා කරනකොට. right එතකොට for එකේ variable එක තමයි line කියන variable එක. එයාට refer කරන්න කියනවා f1 කියන object එක. f1 කියලා කියන්නේ මෙයා. එතකොට f1 කරන්නේ
input.txt එක read කරන්න තමයි open කරලා තියෙන්නේ. එතකොට line කියන කෙනාට assign වෙන්නේ මේ input.txt කියන ෆයිල් එකේ තියෙන පළවෙනි line එක. right පළවෙනි iteration එකේදී පළවෙනි line එක. දෙවෙනි iteration එකට එනකොට දෙවෙනි line එක. ඊළඟට කතා බහ අපි දන්නව නේද? data කියන එකට අරගන්න කියලා තියෙනවා line එක strip කරලා ඒ කියන්නේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි තියෙන හිස් දැන් අස් කරලා ඊළඟට comma එකෙන් split කරන්න කියලා කියනවා. එතකොට මෙතනදී data එකට assign වෙන්නේ අවසානයේ list එකක්. list එකේ තියෙන්නේ නිමල්, comma 30, comma 60 කියන item තුන. මොකද මේ නිමල් 30 60 කියන තනි string එක කමාවෙන් වෙන් කරලා මේ විදිහේ list එකක් හදන්න කියන එක තමයි මෙතනින් මේගොල්ලෝ කියන්නේ. right ඊළඟ දෙවෙනි එකේ කියනවා float data 1 plus float data 2. කියන්නේ data 1 දැන් data කියලා ඉන්නේ කවුද? data කියන්නේ මෙයාට. right එතකොට මේගොල්ලන්ගේ indexes කොහොමද තියෙන්නේ? 0 1 2. ඒතර data 1 එක float එකක් කරන්න. 30 float එකක් කරනවා 30.0යි. 60 float එකක් කරනවා 60.0යි. එකතු කරලා total එකට assign කරන්න කියනවා. ඒතර total එක එනවා මේ අවස්ථාවට අදාළව 90.0ක්. right total එක. ඊළඟට f2.write එකේදී තමයි අපි ඒවා අමාරුවේ දාලා තියෙන්නේ. එතන පාවිච්චි කරලා තියෙනවා %7s කඩ ඉරක් %4d ඇල ඉරක් n එන්න ඒ ටික තමයි string එක. මේ percentage මේ ලකුණෙන් පස්සේ තියෙන data 0 and total තමයි මෙන්න මේ තැන් වලට assign වෙන්නේ. %7s %4d කියන තැන් දෙකට assign වෙන්නේ. අර මැද තියෙන පොඩි ඉරි කෑල්ල ඒ විදිහටම තියෙනවා. %7s කියන එකේ තේරුම මොකද්ද? string එකක් විදිහට format කරන්න ස්ථාන 7ක් කියන එක. %7s string එකක් විදිහට format කරන්න ස්ථාන 7ක්. එතනට මේ data 0 කියන එක්කෙනා දාන්න. ඒතර data 0 ඉන්නේ කවුද? එයා string එකක් බවට පරිවර්තනය වෙලා තමයි මේ %7s කියන තැනට වැටෙන්නේ. right ඒතර data 0 කියන්නේ නිමල්. නිමල් කොහොමත් string එකක් අමුතුවෙන් string කරන්න දෙයක් නැහැ. එතකොට නිමල් කියලා ලියවෙනවා output.txt එකේ ෆයිල් එකේ. මොකද මෙයා ලියන්නේ f2.write. f2 කියන්නේ output.txt refer කරන ෆයිල් ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ කියනවා ඉරි කෑල්ලක් ගහන්න %4d. %4d කියලා කියන්නේ decimal number එකක් විදිහට format කරගන්න ස්ථාන 4ක්. එතනට ලියන්න මෙන්න මේ total කියන කෙනා. ඒත් ඔයගොල්ලෝ දන්නවා පළවෙනි අවස්ථාවට දාලව total තියෙන්නේ 90.0යි float value එකක් විදිහට. ඒතර එයා decimal එකකට convert වෙනවා. මොකද මේකේ %4d d එකෙන් කියන්නේ decimal කරන්න කියලා. කියන්නේ 90.0 90 කියලා convert වෙනවා. ඊට පස්සේ අන්තිමට තියෙනවා %4d වලට පස්සේ /n එකක් තියෙනවා. ඊළඟ පේලියට යන්න කියලා කියන්නේ. right ඊළඟ පේලියේ ඕගලන්ට يعني මෙතනට ආවෙන් පස්සේ මේ f2.write එක execute වුණායින් පස්සේ ෆයිල් එකේ cursor එක තියෙන්නේ output.txt එකේ මෙතනට cursor එක එනවා. අපේ program එකේ මෙයා මෙතනට access කරනවා. ඊට පස්සේ දෙවෙනි line එක කියවනවා. දෙවෙනි line එකෙන් මෙතන හැදෙනවා කවුද? සමන් කියලා කොටසයි 125 කියන කොටස.
right එතකොට ඒක වෙන්නේ මෙතනට ආවම නැවත වතාවක් උඩට ගිහිල්ලා තුන්වෙනි ලයින් එක රිෆර් කරාම හැදෙනවා උපාලි ඩෑෂ් 180 එතනින් input.txt එකේ lines ටික කියවිලා ඉවරයි එහෙම වුණාම for loop එක නතර වෙනවා මේක තමයි output එක වෙන්නේ පැහැදිලිද ළමයි ළමයි පැහැදිලිද right හරි එතකොට 2012ට දාලා තියෙන ප්‍රශ්න ටිකත් ඉවරයි අපි අදට සෙෂන් එක ඔතනින් නතර කරමු තව විනාඩි 3යි තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් අල්ලගන්න තේරුමක් නැහැ ඊළඟ සතියේ කියන්නේ ඉරිදා සෙෂන් එකේදී මම Python වල 2017 ප්‍රශ්නේ කතා කරනවා ඒ කතා කරලා e-commerce පටන් ගන්නවා right එතකොට e-commerce අපිට දවස් දෙකකින් ඉවර කරගන්න පුළුවන් වෙයි දවස් දෙකක් තමයි මම ටාගට් එක තියාගන්නේ ඒක තියරි පාර්ට් එකක් තියෙන්නේ ටගාලා කතා බහ කරලා ඉවර කරන්න ඒකේ soft copy එක මම එවන්නම් ළමයි තාම translate කරගෙන යන ගමන් මම හිතනවා ඉරිද වෙනකොට කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා right මේ තියෙන තත්ත්වෙත් එක්ක නැනපෙතේ හෝ වෙන කොහෙටවත් යන්න එපා ළමයි ගෙදරටම වෙලා ඉන්න මේ සතිය දෙක ඉඳලා මේ වැඩේ ඉවරයක් කරගන්න try කරමු ඒක ඉවර වෙච්ච ගමන් nutrients පාඩම පැත්තට යමු කරලා ඊට පස්සේ papers ටික කතා බහ කරගන්න පටන් ගන්න පුළුවන් right හරි එහෙනම් අදට මම මෙතනින් session එක නතර කරනවා right thank you very much ඊළඟ ඉරිදා 7:00 හම්බෙමුනේ ළමයි 7 නෙවෙයි 7:00 7:00 session එක පටන් ගමු right හරි ගිහින් එන්න thank you very much good night හැමෝටම